නිර්වාණය නැමැති නිෂ්ඨාවට යනකොට ගමන් දෙකක් තියෙන්නේ. මොනරෙක් වාගේ පැවිද්දා ගිහියා හරි සුන්දරයි අලංකාරයි. හැබැයි ගමන හිමින් යන්නේ එකතැනටම වුණාට ගමන හිමින් පැවිද්දා හංසෙක් වාගේ දියෙන් කිරවෙන් කරලා ගන්න පුළුවන් වාගේ ඉතා වේගයෙන් ගමන් කළ හැකි පාරිශුද්ධ කෙනෙක් කියලා බුදුහාඳුරු හඳුන්වනවා. එතකොට පැවිදි ජීවිතය එතනින් පෙන්නනවා උසස් කියලා. සාමාන්‍යයෙන් ගත්තහම ගිහියන්ට තියෙන කරදර අවහිර බාධක කම්කටොළු පැවිද්දන්ට නෑ. සමහර දේවල් කරන දේවල් හා දාගත්ත දේවල් මිස. එතකොට ඒ දෙවිධයක ගමනක එකම නිෂ්ඨාව ගමන් වේගයේ දෙකක් හැටියට හඳුන්වන්නට පුළුවන්. පැවිදි වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසායන් වං ගහෙත්වා පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදාය. සියලු දුක් සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුක් නැසීමට නිබ්බාන සත්‍ය කරණත්තා නිවන් සාක්ෂාත් කරන්ට මේ කාසාව වස්ත්‍රයගෙන මම පැවිදි කරන්ට කියලා ඉල්ලා සිටිනවා. ඊට පස්සේ තමයි පැවිදි කරන්නේ. කුඩා සාම්ණේරයන් වහන්සේ නමක් වශයෙන් ඉඳලා වතපිලිවෙත හුරු වෙලා බණ දහම් හුරු වෙලා ඊට පස්සේ කලක් ඉඳලා උපසම්පදා වෙනවා. පැවිද්දේ ස්ථීර භාවයේ ලබනවා. දෙවන උපත හැටියට හඳුන්වන්නට පුළුවන්කමක් තියෙනවා. පැවිද්දේ දෙවිදිහේ එකයි. එතකොට මේ මෑත කාලේනේ පැවිද්දාට ගිහියාට වඩා වැඩ කළ හැකි, සමාජ සේවය කළ හැකි, නිර්වුල්ව නිදහස්ව ජීවත් විය හැකි. ඊළඟට තව බොහෝ දේවල් ලැබිය හැකි. නොලැබෙන දේවලුත් බොහොම තමයි. මම ඒ ගැනත් කතා කරනවා. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පැවිදුනහම හැම දෙයක්ම ලැබෙනවා, කාලා බීලා ඉන්න පුළුවන් කියලා. ඉතින් හැම කෙනාම එහෙනම් පැවිදි වෙන්න එපයි. එහෙම පැවිදි වෙන්නේ නැහැ. කෙස් ගානට පැවිදුනාට අං ගානට ඉතුරු වෙන්නේ. ඉන්න බෑ මේකේ. එහෙම ලේසි නෑ ඉඳිල්ල. එතකොට පැවිදි ජීවිතයේ සැබවින්ම නිදහස් තමයි. හැබැයි මේ සිටිවිල්ල හැම දිනාටම එන්නේ නැහැ. ගරහන්න පුළුවන් මේ චීවරයට දරන්න අමාරුයි. ගරහන්න පුළුවන්. බොහෝ දෙනෙක් ගරහනවනේ. ඒ වුණාට එහෙම දරන්න ලේසියකට බෑ. ඒක හරි අමාරු වැඩක්. ඒක බුදුහාඳුරුවොත් කියපු දෙයක්. ඒ නිසා පළමු දේ තමයි මං ඉල්ලා සිටිනවා. ඉන්න පිරිස, ඉන්න පැවිදි අය, ඉන්න හාමුදුරුවෝ, ඉන්න පොඩි හාමුදුරුවෝ ටික රැක ගන්න ඕන. පොඩි දේවල් සිද්ධ වුණාට, පුංචි දේවල් සිද්ධ වුණාට ගමේ පන්සලේ ඒවට මහා විදිහට කිපිලා යන්න එපා. තමන්ගේ දරුවෝ ලෙස සලකන්නට ඕන. යමක් තියනවා නම් බරපතල දේවල් තැන් වල නොකියා ඒ දේවල් ගමේ පන්සලේ ඒ හාමුදුරුවොත් එක්ක කතා කරන්න ඕන, ලොකු හාමුදුරුවන්ට දැනුම් දෙන්න ඕන. එහෙම විසඳන විදිහක් තියෙනවා. කිසිදාක පැවිද්දන්ගේ ගැටලු ගිහියන්ට විසඳන්න බෑ. ඒක විසඳිය යුත්තේ පැවිද්දෝම තමයි. ඒ බව අපි තේරුම් ගන්නටම ඕන. අපි හිතනවා නම් අපේ දාන ටික කාලා අපිට හැම දෙයක්ම කරන්න පුළුවන් හාමුදුරුවෝ එහෙම කරන්න බෑ. මොකද පැවිදි ජීවිතයේ තියෙන නීති රීති ස්වરૂපය ගිහි ජීවිතයට වඩා වෙනස්. ඒ නිසා පැවිද්දන්ගේ තියෙන ගැටලු පැවිද්දෝම විසඳ ගන්න ඕනේ. ඒකට පුළුවන් අනුශාසකත්වය හා මඟ පෙන්වීම හා යම් දේවල් කියන්න ගිහියන්ට ඔබලාට පුළුවන් එහෙම. හැබැයි Taman මැදිහත් වෙලා මූලික වෙලා විසඳන්න යන්න එපා. එතන ආරාවුලක් ඇති වෙනවා. අනික තමයි එක චරිතයක් දෙකක් එහෙම වුණාට හැම චරිතයක් දිහාම එහෙම බලන්න යන්න එපා. ඒකට තමයි මම අර කිව්වේ ශ්‍රද්ධාව වඩව ගන්න ඕන කියලා. සාමාන්‍යයෙන් ගත්තාම අමූලික ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා කියලා දෙකක් තියෙනවා, චල අචල. සෝවාන් ඵලයෙන් මෙහා ඉන්න අපි හැමදෙනාම චලයි, සෙලවෙනවා. අවස්ථා පුද්ගල සිද්ධි හැම පස්සෙම දුවනවා. අර හාමුදුරුවන්ගේ බණ හොඳයි, ඊට වඩා අනිත් හාමුදුරුවන්ගේ බණ හොඳයි, අර පන්සල හොඳයි, ඒකේ මේ පන්සල හොඳයි. අන්න හරි බුදුරැස් විහිදෙනවා, හරි බුදුහාමුදුරුවෝම වැඩලා කියලා එහෙම දුවනවා. ඒක තමයි ශ්‍රද්ධාවේ හැටි. චල ශ්‍රද්ධාව. අපි සෝවාන් ඵලයටපත් වෙනකන් ඔහොම තමයි දුව යනවා. හැබැයි ඒ වර්ධනය කරගත හැකි ඉන්ද්‍රියක් වශයෙන් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච බල පංච ඉන්ද්‍රිය අතරේ ශ්‍රද්ධාව තියෙනවා. වඩන්න ඕන. එහෙම වැඩි දියුණු වුණාම වඩපුවාම අර අපහැදෙන ගතිය අඩු වෙනවා. ඕන චරිත වලට එතකොට අපහැදෙන්නේ නැහැ. අපි පුද්ගලයන්ට අපහැදෙන්නේ නැහැ. බුදුදහමට පැහැදුනහම මිනිහෙක් අය අපහැදෙන්නේ නැහැ. එනිසා යක් කරුණාවෙන් මං ඉල්ලා සිටිනවා.
පින්නතුනේ අපේ බුදුහාමුදුරුවෝ ඇයි මේ බුදුවරයෙක් වෙලා වෙනම සංස්ථාවක් ඇති කරේ පැවිද්ද කියලා. සිවණක් පිරිසනේ විශේෂයෙන්ම ගිහි හා පැවිදි කියලා බෙදපුවාම බික්කු බික්කුණී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ಭಾರತයේ කල ඔය බමුණෝ සියවස් ගණනාවක් තිස්සේ තමන්ගේ ආධිපත්‍ය උසුලා ගනිමින් හිංසාකාරී පීඩාකාරී දණ්ඩනයෙන් වද බන්ධනයෙන් සත්ව ඝාතන මනුස්ස ඝාතන සිදු කරමින් යාග හෝම පවත්වමින් ඉන්නකොට යටපත් වෙලා තිබුණ සම්ප්‍රදාය ඉස්මතු වෙනවා. ඒ ඉස්මතු වෙනකොට ශ්‍රමණ සම්ප්‍රදාය බිහි වෙනවා. ශ්‍රමණයෝ වනාහි අර හිංසාකාරී පීඩාකාරී බ්‍රාහ්මණ සම්ප්‍රදායට වඩා වෙනස්. ඔවුන් ලෝකයේ විශ්වයේ සංසාරයේ නිර්වාණයේ පුනර්භවයේ පුනරුත්පත්තියේ සත්වයා ගැන හිතන්ට පටන් ගත්තා. ඒ අනුව සිතවිලි ධාරා, චින්තන ධාරා ඇති වෙන්න පටන් ගත්තා. මනස විකසණය වෙන්න පටන් ගත්තා. අපේ බුදුහාඳුරෝ පහළ වෙන යුගයේදී අෂ්ට සමාපatti ලාභීන් හිටියා කියලා සඳහන් වෙනවා. තාපස, අචේලක, සචේලක, නිගණ්ඨ, පරිබ්‍රාජක ආදී මේ කොටස් අයත් වන්නේ මේ ගණයට තමයි. එතකොට මේ අටතේම මේ ගණයටම අයත් නොවුන ශ්‍රමණ සම්ප්‍රදායට අයත් කෙනෙක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට නිස්කාමී ජීවිතයක් ආරම්භ කරන්නට සියලු සැප සම්පත් අත්හැරලා දාලා පිට වෙලා යනවා. ගිහිගෙන් අත්හැරලා දාලා යනවා. කාමසුකල්ලිකාන යෝගය නොහොත් දැඩි සැපදීම අත්හරිනවා. ගිජු වෙනවනේ ඉෂ්ඨාකාන්තා මනාප අපි හිතන්නේ මෙවුවා සුඛයි සුන්දරයි සැපයි වෙනස් වෙන්නේ නැහැ මගේ එහෙමනේ හිතන්නේ. ආය තත්පරයකටවත් එහෙම නෙවෙයි කියලා හිතන්නේ මොන හරි වුණාම තමයි අනේ අපොයි කියලා ඉහෙනිකට බදාගෙන අඬන්නේ. නැත්නම් අනිත් වෙලාවට ඔය හිතෙන්නේ නැහැ මොනතරම් බන ඇහුවා. ඒක ජීවිත අවබෝධයක් තියෙන්නට ඕන සෑහෙන දුරකට. ඒ අවබෝධය උන්වහන්සේ සංසාරේ පෙරුම්දම් පිරුවා කියලා කරේ එක තමයි වර්ධනය කරා. අලිවෙමලු කෙලපිණක්සේ අත්හැරලා දානවා. ඉතින් මේ බලන්ටකෝ රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනකොට උතෙන්ද එනවනේ බිම්බිසාර රජුරු ඇවිල්ලා ප්‍රශ්න කරනවා. ඔබ කවුද? කොහේ කෙනෙක්ද? කොහේ ඉඳන්ද එන්නේ කියලා. එතකොට අපේ බෝධිසත්වෝ කියනවා උජුං ජනපදෝ රාජා හිමවන්තස්ස පස්සතෝ ධනවිරියේන සම්පන්නෝ කෝසලේසු නිකේතිනෝ ආදිච්ඡා නාම ගොත්තේන සාඛියා නාම ජාතියා තම්හා කුලම් පබ්බජිතෝ මිරාජ නකාමේ අபிපත්තය. රජ්ජුරුව අහනවා ඔබ කවුද? මම මේ ඉදිරි පිටින් පේන හිමාලය පර්වතයට එහා පැත්තේ ශාක්‍ය ජනපදයේ කොසල් රටේ ආදිච්ච ගෝත්‍රයට අයත් සුද්ධෝදන රජුරුවන්ගේ පුතා සිද්ධාර්ථ. ශාක්‍ය ජනපදයේ මම රජෙක්. සියලු දේ අත්හැරලා දාලා මම එන්නේ කියපුවාම ඔබලා හිතනවා වගේ මේ රජුරොත් නිකට යත තියාගෙන කියනවා අපරාධ ඔබතුමා ඔය දේවල් දාලා ආවේ. මේ ගිහියෙක් හිතන විදිහ. අපරාධ දාලා ආවේ. ඇයි මේ භද්‍ර යෞවනේ මිනිස්සු කියන්නේ රජුරවන්ට දඹ රං කඳක්සේ බබලන ශරීරයක් ඇති කෙනෙක් අපේ නුවරට ඇවිල්ලා කියලා. තරම්ම සුරූපී ලස්සනයි සුන්දරයි සිද්ධාර්ථ. එහෙව් කෙනෙක් නෙමෙයි. එතුමා කියනවා ඇයි ඔබතුමා මේ ගිහි ජීවිතය අත්හැරලා දාලා ආවේ අංග මගද කියන දෙරටින් එකක් දෙන්නම් ඔබතුමායි මායි රජ කරමු කියලා. මෙතුමා කියනවා නෑ මේ සියල්ල අත්හැරලා දාලා ආපු කෙනෙක් මම සත්‍ය සොයා යන ගමනක යෙදිලා ඉන්නේ මං. කිං කුසල ගවේසී කුසල් මොකක්ද? සත්‍ය කියන්නේ කුමක්ද කියලා මං හොයමින් යන කෙනෙක්. මේ පැවිද්දෙක්ගේ ලක්ෂණය. එතකොට තාපස චර්යාවන් අනුගමනය කරපු ආලාර කාලාම උද්දකරාම පුත්ත කියනවා වූ අය යටතේ පංච අභිඥා අෂ්ට සමාපත්තියේ බවට පත් වුණා මෙතුමා. හැබැයි උන්වහන්සේට වැටුණා පෙර සංසාරයේ පිනට හිතට වැටුණා මේ තමන් සොයන නියම සනසීම නොවේ කියලා. කෙලෙස් යටපත් කිරීමක් විනා දැන් තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය කියලා තියෙනවානේ. විස්කම්බන ප්‍රහාණය සමත භාවනාවෙන් කළ හැකි ඔය අභිඥාලාභී කෙනෙකුට සෑහෙන දුරකට හිතට නැගෙන ක්ලේශ ධර්මයන් තුනී කළ හැකි. සමහරට ඔවුන්ටවත් වැටහෙන්නේ නැහැ ඔවුන් කෙලෙස් බරිත පුද්ගලයෝද කියලා. ඒ වුණාට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට වැටහුණා තවම ක්ලේශයන් ප්‍රහීන කරපු කෙනෙක් නෙවෙයි මම කියලා.
අත්තකිලමතාන යෝගයේ ශරීරයට දැඩි දුක් දීම කරලා අප්‍රාණික ධානයේ පවා වඩලා එයින් පළක් නැති බව දැනගෙන ඔය අන්ත දෙකම අත්හැරලා තමයි මජ්ක්‍ධිමා පටිපදා යටතේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරලා බුද්ධත්වයේ ලබන්නේ. එතකොට බුද්ධත්වයේ ලැබුවට පස්සේ ওই භික්ෂු ශාසනය ආරම්භෙන්නේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාගේ. භික්ෂුවගේ කාර්යභාරය නැත්තම් මේ ඊටත් කලින් භික්ෂුවක් කියන්නේ කෙබඳු කෙනෙක්ද? භික්ෂුවකට අයිති කාර්යභාරය මොකක්ද? ශ්‍රාවකයෙකුට අයිති මොකක්ද කියන එක මාරයාටත් බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. පස්වන සතියේදී මාරයා ඇවිල්ලා පඨමාභි සම්බෝධි කාලයේදී පස්වෙනි සතියේදී කියනකොට සිද්ධාර්ථය ඔබ දැන් පිරිනුවන් පාන්න බුද්ධත්වයේ ලබලන්නේ තියෙන්නේ කියලා කියනකොට බුදුහාඳුරෝ කියනවා නතහවහං පාපින් පරිනිබ්බා ඉස්සාමි යාව මේ භික්ඛු ශාවකා භවිස්සanti වියක්තා විනීතා විසරදා බහුසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා සාමීති පටිපන්නෝ පාපී මාරය මගේ භික්ෂු භික්ෂුණිය එතන ප්‍රධාන වශයෙන්ම මේ කරුණ කියනවා උපාසක උපාසිකා කියන සිවණක් පිරිස මගේ ශ්‍රාවකයෝ ධර්මයෙන් වියක්ත විනීත විසරද බහුසුත වනතුරු මම් පිරිනුවන් පාන්නේ නැහැ කියලා. එතකොට භික්ෂුවක් එසේ විය යුතුයි. උපන් පරවාදයන් මතනය කරන්න ඕන, කඩලා දාන්න ඕන. තම මතවාදයේ උපන් මතවාදයන් ඛණ්ඩනය කරන්න ඕන, තම මතවාදයේ ප්‍රචාරය කරන්න ඕන. ඒ භික්ෂුවකට අයිති කාර්යයක්. ඒ කියන්නේ වැරදි දේ වැරදි කියලා පෙන්වලා දෙන්න ඕන. නිවැරදි දේ ඒ ලෙසම කියන්නට ඕන. ඒ කටයුත්ත භික්ෂුවගෙන් ඉෂ්ට වෙන්නට ඕන කියලා බුදුහාඳුරෝ පළමු කොටම ලෝකයට දේශනා කරා. ඒ හින්දා තමයි උන්වහන්සේ ප්‍රථම ධර්මදූත සේවාවේදී උන්වහන්සේලා අරබයා කියන්නේ 69 අරබයා මේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්ථහිතාය සුඛාය දේවනුසානං කියනකොට අර්ථ ව්‍යංජන සහිතව ඒවා කඩලා බිඳලා දාන්න බෑ. අර්ථ ව්‍යංජන සහිතව ආදී කල්යාණම් මජ්ජේ කල්යාණම් පරිවසාන කල සාතං සව්‍යංජනං කේවල පරිපූර්ණ බ්‍රහ්මචර්යම් පරිසුද්ධං ධම්මං ප්‍රකාශේත. අර්ථ ව්‍යංජන සහිතව බ්‍රහ්මචර්යාව පිණිස හැසිරෙන්න තියෙන මේ ධර්මයේ දේශනා කරන්න ඕන කියලා කියනවා. එතකොට දෙවියන්ට හා මිනිසුන්ට හිතයිශී ලෝකයට හිතයිශී ධමයක් අනුකම්පාවෙන් යුක්තව දේශනා කරන්නට කියන වදන බුදුහාඳුරු භික්ෂුන් වහන්සේලා හිස මුදුනේ තිබුණා මීට අවුරුදු 2600කට කලින්. ඒ වචනය තමයි මේ ගලාගෙන යන්නේ. එතකොට භික්ෂුවක් එසේ විය යුතුයි. භික්ෂුව වැරද්ද විදිහට දකින්න ඕන. නිවැරදි දේ කියන්නට ඕන. වැරද්ද හදන්නට ඕන. අර්ථ ධර්ම මිනිසුන්ගේ මෙලොව හා පරලොව අභිවෘද්ධිය පිණිස වැඩ කරන්නට ඕන. ධර්මය anu ත්‍රිවිධ සම්පatti සාදාලන දෙයක් නේ. මෙලෝ සැප පරලෝ සැප හා නිවන් සැප. එනිසා සමහරුන්ට මෙලෝ වශයෙන් හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. එතනින් එහාට යන්න නැත්තම් නිවන දක්වා යන්න මගක් දකින්න උන්ට අමාරු වුණාම මේ ලෝකේ හදලා දෙන්න ඕන. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී කියන්නේ බුදුහාමුදුරනේ මෙලෝ සැප පිණිස පරලෝ සැප පිණිස අපි හරි අවිවේකී මිනිස්සු කසීසලු දරන සඳුන් ගාන මේ දරුවෝ ඉන්න අපිට මේ දෙවිදිහට සපවත් වෙන්න ජීවිතයක් ගැන කරුණු කියන්න කියලා. එනිසා මේ ලෝකේ සමහරුන්ට හදා ගන්න පුළුවන් විදිහේ කරුණු කියන්න පුළුවන්. පරලොවත් පෙන්වලා දෙන්න පුළුවන්. යන තැනකට යන්න ඊළඟට එයින් අත්මිදෙන මාර්ගයක් කියලා දෙන්න ඕන. ඒ භික්ෂුවගේ කාර්යභාරය. එනිසා භික්ෂුව නිෂ්කාමී ජීවිතයකට හිමිකම් කියන හරි නිදහස් ජීවිතයක්. දැන් වාගේ ධර්මශාලා හදමින් පන්සල් හදමින් විහාර කොට නමමින් පිළිම හදමින් බෝධි පූජා තියමින් බණ එහෙම එකක් නැහැ. ඒවා ක්‍රමිකව විකාශනය වෙලා ආපු දේවල් හරි නිදහස් මුල් කාලේදී ජීවිත පින්වත්නි. ඒ ශ්‍රමණ සම්ප්‍රදායම ස්වરૂපය එක තමයි. මේ සපත්ත භාරෝවිය පක්කි සකුණු මේ කුරුල්ලට පියාපත් දෙකේ බර විතරයි ගෙනියන්න දෙයක් නැහැනේ. ආන් වේගාගේ තුන් සිවුරයි පාත්‍රය අරගෙන යන එකයි තියෙන්නේ. අද හෙට දවස් දෙකක් එක තැනක ඊළඟ දවසේ ඊළඟ තැන ආයි පාංශ කූල තියන්න ඕවා දාන පිරිත් පින්කම් පරිමහන්න ඕව මොකවත් නැහැ. උන්වහන්සේලා එහෙම නැහැ. පාත්‍රය අතට ගත්තා, Tamante යැපෙන ප්‍රමාණයට ආහාර ටිකක් හොයාගත්තා. ඊට පස්සේ මේ යන එකයි තියෙන්නේ ගමන. එහෙම ජීවිත තිබුණේ. ඒ කාලේ හැම කෙනෙක්ම ඒ විදිහට තමයි ගත කරේ.
අවවාදයේ විතරයි මේ ශාසනය ගෙන යන්න ධර්ම හා විනය කියලා දෙකක් තිබ්බේ නැහැ. ඕවාද පාතිමෝක්ෂයේ විතරයි. ආනාදේශනාවක් තිබ්බේ නැහැ. ධර්මයේම ප්‍රමාණවත් වුණා. කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතේන පරූපඝාති සමනෝ හෝති පරං විහෙටයන්තෝ. කන්ති ඉවසීම, කන්ති පරමං තපෝ තිතික්ඛා තපස, නිබ්බානං පරමං වදන්ති බුද්ධා ඉවසීම, තපස, නිවීම සනසීම බුදුහාඳුර ඊතා උතුම් කොට සලකලා තියෙනවා. අනුන්ගේ ජීවිතයට හිංසා පීඩා කිරීම, ඝාතනය කිරීම පැවිද්දෙකුට අයිති කාර්යයක් නොවේ. ඔහු පැවිද්දෙක් නොවේ. මේ බුදුහාඳුරුවන්ගේ පළමු අවවාද අනුශාසනා. සබ්බ පාපා සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. සියලු කුසල් කිරීම, පව් නොකිරීම, සිත මනාකොට ඇවතුම් පැවතුම් ඇති කිරීම මේ බුද්ධානුශාසනයයි. මේ මුල් කාලේ හික්මවපු විදිය. එහෙම අමුතුවෙන් ශික්ෂාපද පනවලා හික්මවන්ට උවමනා කරේ නෑ. හැම දෙනාම නිෂ්කාමී ජීවිතයකටම පිළිපන් සියලු අප්පංවා භෝගක්ඛන්දම් පහය, මහන්තංවා භෝගක්ඛන්දම් පහය, අල්පෝ මහත්තෝ භෝගයන් අත්හැරලා දාලා නිවීම සනසීම අරමුණු කොටගෙන මේ පැවිදි ජීවිතයට ආපු අය අමුතුවෙන් නීති උවමනා කරේ නෑ. අවශ්‍ය වුණේ නෑ. උන්වහන්සේලාට සිහි ගැන්වීමම පමණයි. යම් වරදක් සිදු වුණත් සිහි ගැන්වීම පමණයි සිද්ධ කරේ. ඒම ප්‍රමාණවත් කොටගෙන ඔයට කියනවා පඨමාභි සම්බෝධිය. මුල් කාලේ අවුරුදු 20ක් යනකම් නීති පනවලා තිබ්බේ නෑ. රැයට පින්නපාතේ හැමදාම රැයටත් ගිහිල්ලා තියෙනවා. ඒවත් පස්සේ පැනෙව්වේ. උන්වහන්සේලාට බුදුහාඳුර පස්සේ කාලේ කියනවා මම එක් වේලක් පෙරවරුවේ පමණක් වළඳමි. ඔබලාට අනුදැනව දාරමු එක් වේලක් පමණක් වළඳන්ට. ඊට පස්සේ තමයි ඔය හේතුනේ. මුල් කාලේදී හවසත් පින්ඩපාත ගිහිල්ලා තියෙනවා. එතකොට වෘත සම්ප්‍රදාය, වෘත සමාදානයත්, වෘත කියන්නේ දුතාංග සමාදානය තිබිලා තියෙනවා. මේ සජ්ජිකාංග දුතාංගය ආදී ඒ දුතාංග සමාදානය අල්පේච්ච ජීවිත ගත කරපු මහණෙනි එව් මේ ශූන්‍යාගාරයේ, මේ අරණ්‍යයේ, මේ වනසෙනසුන් වල ලොබලා ජීවත් වෙයව බුදුහාඳුර එහෙම කියලා තියෙන්නේ. එතකොට මේ හැම දෙයක්ම කලින් කල සිද්ධ වෙලා තියෙන දේවල්. කොටින්ම කියනවා නම් ආරාම පූජාව පවා දැන් මේ වස් කාලයක් ගැන ගත කරානේ, කතා කරානේ. ඒ කාලය තුල ඔබලාට මේ දැනගන්න ලැබෙන්න ඇති භික්ෂුන් වහන්සේලාට මේ ආරාම පූජාවත් පස්සේ කාලේ සිද්ධ වුණේ. මුල් කාලේදී අරණ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා. පළමුවෙන්ම ආරාම පූජාව තියෙන්නේ අපි දන්න විදිහට වේළුවනාරාමයේ නොහොත් කලන්දක නිවාපේනේ. එයත් ආරාමයක් නොවේ, රජුරුවන්ගේ උයන. එතකොට රජුරුවන්ගේ උයනේ භික්ෂුන් වහන්සේලා පිදුරු ගොඩවල් යට උඩ අස්සේ හදාගෙන ගුහා වාගේ නැත්තම් වනසෙනසුන් වල රුක් මුල් වල ඉඳලා දවසක් උදේ පාන්දර එළියට එනකොට රාජකාරියට යන මේ බර්ණස් ඔය රජගහනුවර සිටුවරයා, මහ සිටුවරයා දකින්න එතුමා පැහැදෙනවා උන්වහන්සේලාගේ ඉරියව් වලට. ඔක්කිට චක්කු මිත බහානි ඊටාම අල්පෝ කතා කරන බිමට නැඹුරු කරගත්ත ඇස් වලින් යුක්ත ඊටාම ප්‍රියශීලී උන්වහන්සේලාගේ ඉරියව් දැකලා අවතුම් පැවතුම් දැකලා අහන ඔබ වහන්සේලාට කුටි ටිකක් හදලා දෙන්නද? බුදුහාඳුර අපිට තාම කුටි ගැන මොනවත් කියලා නැහැ. අහලා කියන්න කියනවා. බුදුහාඳුරෙන් අහපුව උන්වහන්සේ කියනවා එහෙනම් අනුදැනව දාන්න නැත්නම් අනුමත කරනවා. එහෙනම් පිළිගන්න කියලා. එක දවසකින් කුටි 60ක් හදලා දෙනවා. ඔන්න ආරාම පිළිගැනීම ආරම්භ වෙනවා. එතෙන් පටන් ඉතින් ජේතවනාරාමේ, පූර්වාරාමේ, රාජකාරාමේ, ഘോഷිකාරාමේ, කුක්කුටාරාමේ, පාවාරිකාරාමේ, ඉසිපත නිමිගදායේ ඔය පන්සල් හැදෙනවා. ඒත් වස්සාර මාසයේ හැරෙන්න අනිත් කාලයේදී හැම කල්හි චරත බික්කවේ චාරිකං තමයි. භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනාගේ හිත සුවපින්ද ගම්දනව් සිසාරා ඇවිදිනවා. එකතැන ඉන්නේ නැහැ. හිතලා බලන්නකො මොනතරම් අල්පේච්ච හරි සරල ජීවිතද කියලා. ආය කිසි කෙනෙක් කෙරෙහි බැඳීමක් නැහැ. එහෙම බැඳීමක් නැහැ. බුදුහාඳුරුවන්ගේ මේ ශ්‍රාවක පිරිස ගැන සමහරු බුදුහාඳුරුවන්ට චෝදනා නැගුවා. ආවර්තනී මායාව දන්න මායාකාරයෙක් බුදුහාඳුරුවෝ පවුල් කඩාකප්පල් කරවමින් මේ තරුණයෝ පැවිදි ජීවිතයට ගන්නවා කියලා. ඔක්කොම කොල්ලෝ නාකි මේ හැරමිටි අල්ලගෙන යන උන්දලා නෙවෙයි මුල් කාලේ පැවිදි වුණේ. හැමෝම ජව සම්පන්න කොල්ලෝ.
හිතලා බලන්නකෝ ඔය කොණ්ණඤ්ඤ වප්පපද්දියේ මහා නාමාසජී යස විමල සුභාව පුන්නජි ගවම්පති ආලෝ 50 දෙනා බද්දවාගේ කුමාරවරු උරුවෙල නදී ගයා කාශ්‍යපාදී 1003 දෙනා ඔය හැම දෙනාම එහෙම තමයි උපතිස්ස කෝල්ත රෝහිණී නදී තීරේ දෙපැත්තෙන් පැවිදුණු 500 දෙනා දේවදත්ත නන්ද ආදී මේ ආනන්ද ආදී මේ හැම දෙනෙක්ම හොඳ කොල්ලෝ. එතකොට මේ හැම දෙනෙකුටම අර බුදුහාඳුරන්ගේ මුල් පණිවිඩය ගෙනියන්න හරි ලෙහෙසි වුණා. සීතල ඉවසුම් දරා ගැනීමේ ශක්තියක් ඇති. ඉවසීම කියන එකේදී තියෙන්නේ අනුන්ගේ බැනුම් ඉවසනවා කියන එක විතරක් නෙවෙයි භික්ෂුවට. සීතල උෂ්ණය බඩගින්න ආදී හැම දෙයක්ම ඉවසීමේ ශක්තිය භික්ෂුවට තියෙනවා. අදත් එහෙම තමයි. මතකන යවාහාර වල්නේ බුදුහාඳුර 12 වෙනි වස ගත කරපු හැටි වේරංජාවේ. අය කෑම හොයාගෙන කොහොවත් ගියේ නැහැ. සත්තුන්ට දෙන ආහාර ටිකක් කාලා හිටියා. ඒ ඉවසීම තියෙන්නට